समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से एवमेतं ब्राह्मण शील परिदोता हि ब्राह्मण पඤ්ඤා परिदोतं शीलं यन्त शीलं तत्थ पඤ්ඤා यन्त पඤ්ඤා तत्थ शीलं शीलवतो पඤ්ඤා पඤ්ඤාවतो शीलं शील पඤ්ඤානංච ලෝකස්මින් අග්ගමක්ඛායාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ලුණුවිල කිරිමැටියාන පාර ජයමාවත ඉදිරිපිට යන ලිපිනේ පදිංචි දූදරු පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා. අරමුණු හැටියට තබාගත්තේ 2021 නොවැම්බර් මාස 23 වන දින තම 92 වෙනි උපන් දිනයේ යෙදෙන ලුණුවිල 15 පදිංචි හෙට්ටිආරච්චිගේ ලීලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ධර්මාභෝධය සඳහා මේ කුසල කර්මයේ හේතු වාසනා වේවා. මීට වසර 27කට පෙර පරලොව සැපත් වූ උඩුගම්පොළගේ ලියෝන් පනාන්දු පියාණන්ට සහ අබේදාස උඩුගම්පොළ ඥානසිරි උඩුගම්පොළ බන්දුල සේනානායක සොහොයුරන්ටද මියගිය සියලුම ඥාතීන්ටත් පින් බලාපොරොත්තු වන ස්ථානයක ඉපදී වෙත්නම් මේ පින් අනුමෝදන් වෙත්වා. හේයත්ංග සසර ජීවිත පරලොව ජීවිත සුවපත් වේවා උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම ලීලාවතී මෑණියන් නිරන්තරයෙන්ම රැක බලා ගන්නා දියණිය ජයවතී උඩුගම්පොළ මෙනවිය සහ මුණුබුරාවන කාංචන රංග කුමාර මහත්මයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තව තවත් මෑණියන්ට හොඳින් උපස්ථාන කරන්න ඒ දෙදෙනාටම සියලු ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පැතිර පවත්නා වසංගත තත්ත්වයේ ලෝකෙන් ලංකාවෙන් තුරන් වෙලා අපි සෑම සියලු දෙනාටම නිදුක්ව නිරෝගීව ජීවත් වන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ දීඝනිකායේ
පළවෙනි කොටසේ සීලඛණ්ඩ වර්ගයේ සඳහන් වන සෝන දණ්ඩ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේත් සෝන දණ්ඩ බ්‍රාහ්මණයත් අතර ඇතිවු ලස්සන ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි මේ දේශනාව සඳහන් වෙන්නේ. දායකත්වයේ භාරගෙන කටයුතු කරන පින්නතුන් සඳහන් කළ තිබෙනවා. කුඩා කලත් තරුණ අවදියේ තම දූ දරුවන් වෙනුවෙන් බොහෝ දුක්සේ තම ජීවිතේ කැප කළ තමන්ගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් එවාගේම ධර්මාබෝධය ලැබීම සඳහා ඉතිරි ජීවිත කාලය ගෙවිය යුතු අන්දම පිළිබඳව පැහැදිලි කරමින් දේශනාව කරන්න පුළුවන් නම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි කුසලයේ දියුණු කරන්නට කාලයක් නිර්ණය කළ නැහැ. ජීවිතයේ මුල හෝ ජීවිතයේ මැද හෝ ජීවිතයේ අග හෝ කොතනක හෝ දවසක තමන්ගේ පරලොව ජීවිතය ගැන හිතලා යම් කෙනෙක් කුසල් දියුණු කරගත්තා නම් ඒක ඇත්තට කවදාවත් අවඩ පිණිස පවතින්නේ නැහැ. නමුත් යම් කෙනෙක් ජීවිතයේ අවසාන කාලෙ එක්තැන් වෙච්ච වෙලාවකට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ජීවත් වෙනවට වඩා හොඳයි මැරලා යන එක දරුවන්ටත් මහා කරදරේ, ඉන්න අයටත් මහා කරදරේ, මහා දුකක් මේ විඳින්නේ මැරලා යනවා නම් කොච්චර එකක්ද කියලා. සමහර පින්නතුන් එහෙම හිතනවා. එහෙම හිතන්නේ ජීවිතයේ අවසාන කාලේ මේ ඇඳකට වෙලා විඳින්න දුක, තියෙන දුක විඳින්න පින්නතුනි බැරි කමට. සමහරුන්ට දුක විඳින්න බැරි කමට මේ ලෝකයෙන් ඉක්මනට පින්නතුනි යන්න ඕනකම තියෙනවා. අපිට උනුනා කියලා පින්නතුනි ඉක්මනට මේ ලෝකෙන් යන්නෙත් නැහැ. මොනවා හෝ දෙයක් ගෙවන්න තියෙනවා නම් මේ ජීවිතයේ තුල පින්නතුනි ගෙවලා තමයි යන්න වෙන්නේ. ඒ ජරා දුකටපත් වෙන බව දැනගෙන පුළුවන් කාලේ පින්නතුනි කුසලයේ සිද්ධ කරන්නට ඕනේ. සමහර අම්මලා තාත්තලා කියන එකක් තමයි දරුවෝ පිළිවෙලක් වුණාට පස්සේ අපි බලන්නේ හාමුදුරුවනේ අපි අපේ ජීවිත වෙනුවෙන් පරලොව ජීවිත වෙනුවෙන් කුමක් යමක් කරගත යුතුයි කියලා අපි කල්පනා කරන්නේ. නමුත් ඒ දරුවන්ට දරුව ලැබුණාම බුණුබුණු මිනිබිරිය බලාගෙන කාලයක් පින්නතුනි හිම ජීවිත ගෙවන්න සිද්ධ වෙනවා. ඒක එපා, ඒක හොඳ නෑ කියන එක නෙවෙයි. ඒ බැඳීමයි පින්නතුනි ටික අයින් කරගන්න ඕනේ. අන්න ඒක ඒ ගනුදෙනුව ටිකක් අයින් කරගත්තාම ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඒ බැඳීම දිගින් දිගට ගියොත් ඒක සාංශාරික වශයෙන් උත් පින්නතුනි බැඳීම යන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේත් එක්ක ගනුදෙනු කරන තාක්කල් මේ බැඳීම කියන එක ඇති වෙනවා. ලෝකයේත් එක්ක ගනුදෙනු නතර කළාට පස්සේ බැඳීම කියන එක නැති වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් යම්කිසි අම්ම කෙනෙක් අසනීප වෙලා අවසාන කාලේ බලන්න ප්‍රී ටිකක් එහෙම කියන්න ගියාම සමහරව කියනවනේ මොන කරදරයක්ද හාමුදුරුවනේ මැරෙන්නෙත් නැහැ ඉවරයක් වෙන්නෙත් නැහැ එහෙම කියලා. කවදාවත් එහෙම කියන්න හිතාගෙන මේ ජීවිත ගෙනියන්න එපා පින්නතුනි. ඒ ටික කියන්න නම් අද මේ ටික කරන්න පින්නතුනි වැඩක් නැහනේ. හැබැයි සමහර අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අවසාන කාලේ බලන්න ගියාම හාමුදුරුවනේ මේ අත් දෙකෙන් මොනතරම් දානේ උය මංග වහන්සේලට කොච්චර දානේ හදලා දීලා තියෙනවද? දරුවෝ සල්ලි එකතු කරලා තුන් පාරක් මං දඹදිව යවුවා. මං කටන පින්කන්නම් හාමුදුරුවනේ කීයක් නම් අනුමෝදන් වෙලා තියෙනවද? මෙන්න මේ අම්මා ජීවිතයේ අවසාන කාලේ බැහැ තමයි ඇඳේ තමයි ඉන්නේ. නමුත් දැන් ඒ අම්මා කරන්නේ අර පුළුවන් කාලේ කරගත්ත කුසලයේ ගැන හිතලා පින්නතුනි සතුටු වෙනවා. අන්න ඒ වෙනුවෙන් මේ ජීවිත ගෙනියන්න පුළුවන් නම් කොච්චරනම් වටිනවද පින්නතුනි. යම් කිසි කෙනෙකුට ජීවිතයේ අවසාන කාලේ මැරෙන්න කලින් ගත නිමිති පහළ වෙනවා. ගත නිමිති කියලා කියන්නේ පින්නතුනි S2 පිය වෙන්න කලින් යන්නේ කොතනද කියලා තීරණය කරන්න පුළුවන්. දැන් පින්නතුන් දන්නවා බුද්ධ කාලේ හිටිය ධම්මික උපාසකතුමා 500ක් හදාගත්ත පන්සිල් ලකින පිරිසක්.
ඒ 500 හොඳට පන්සිල් ලකිනවා. අද වුණත් පින්නතුනි අපි එක්කෙනෙකුට 10 දෙනෙක් හදාගන්න පුළුවන් නම් පන්සිල් ලකින්න තමන් යටතේ මේ සමාජෙ කොච්චරනම් ලස්සන වෙයිද? ධම්මික උපාසකතුමා තනියෙන් 500ක් හදාගත්ත පන්සිල් ලකින පිරිසක්. එතුමා මරණයටපත් වෙනකොට චාතුරු මහරජාගේ දිවි ලෝකෙන් දෙවියොත් ඇවිල්ලා කරගෙන යන්නේ. ඒ පින මදිය ඇතිනේ. අන්න ගත නිමිති පහළ වෙනවා. මැරුන්නේ නැහැ. මැරෙන්න කලින් S2 පියවෙන්න කලින් එතුමා දැක්කා චාතුරු මහරජාගේ දිවි ලෝකෙන් දෙවියොත් ඇවිල්ලා කරගෙන යන්නේ. මේක අනිත් පැත්තත් නරක පැත්තක් තියෙනවා පින්නතුනි. පින්නතුනි මතකද චුන්දසූකර ජේතවනාරාම පිටිපස්සේ ඌරු මර හිටියේ. අන්තිමට ඌරෙක් වගේම කෑ ගහලා තමයි මැරිලා ගියේ. දැන් ඌරෙක් වගේ කෑ ගහනකොට චුන්දසූකට හිතන්න බැරිද කොහාටද යන්නේ කියලා? පුළුවන්. වැඩි ඈතක ඕනේ නැහැ පින්නතුනි දුටුගැමුණු මහරජුරු ගත්තත් මැරුණු රුවන්වැලි මහසෑයේ හාමුදුරු අවසාන මොහොතේ දුටුගැමුණු මහරජුරුවන්ට පිරිත් කිව්වා. ඒ පිරිත් කියනකොට අන්න දිවි ලෝකෙන් දෙවියොත් ඇල දුටුගැමුණු මහරජුරු එක් කරගෙන යන්නේ. රජුරු අතින් සංඥාවක් දුන්න දෙවියන්ට පොඩ්ඩක් ඉන්න සාමින් වහන්සලා තාමත් මට පිරිත් කියන පිරිත අවසන් වෙච්ච ගමන් මං නුඹලාගේ ලෝකයට එනවා කිව්වා. මේ සංඥාව දැකලා අතින් දෙන රජුරු මේ හාමුදුරු පිරිත නැවැත්තුවා. හාමුදුරු හිතුවේ රජුරු මේ සංඥාව දුන්නේ අපිට පිරිත නැවත්තන්නයි. නෑ සාමින් වහන්සේ පිරිත කියන්න. ඔබ වහන්සේලා පිරිත කියන්න. මා වෙක් කරගෙන යන්නේ දිවි ලෝකෙන් දෙවියොත් ඇවිල්ලා අන්න පින්නතුනි ගත නිමිති පහළ වෙන. අපි අහලා තියෙනනේ කර්මය, කර්ම නිමිත්ත සහ ගත නිමිත්ත කියලා. ගත නිමිත්ත කියලා කියන්නේ උනෝකට තමයි. S2 පියාගන්න කලින් Tamanට තීරණය කරන්න පුළුවන් නම් කොතැනටද යන්නේ කියලා. ඒක දැන් ජීවත් වෙච්ච විදිය අනුව පින්නතුනි Taman දන්නවා. ඒ නිසා පින්නතුනි ධර්මයේ පුරුදු කරන කෙනෙකුට වයසක් කාලයක් නැහැ පින්නතුනි පුරුදු කරන්න පුළුවන්. බුද්ධ කාලයක 16ක් හිටියා. 16ක් කියන්නේ ඉඳුල් හොදන්නේ, බත්තු යන්නේ, ගෙයි සුද්ධ කරන්නේ. වැඩ කරන්නේත් මේ 16 බඩමුට්ටු කඩින්නේ 16 ගේ අතින් මේ බඩමුට්ටු කරනකොට හාම්පුත හරියට බනිනවා. නමුත් පින්නතුනි මම කවදාවත් කේන්ති ගත්තේ නැහැ. නමුත් මේ 16 මරණයටපත් වෙලා දිව්‍ය ලෝකේ දෙව්දුවක් ඇටේට ඉපදුනා. මොගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා දවසක් මේ දෙව්දුවගෙන් අහනවා දෙව්දුව මනුස්ස ලෝකෙදී මොන පින්කමක් කළා දිව්‍ය ලෝකේ ආවේ? අනේ ස්වාමීනි මනුස්ස ලෝකේ වැඩ කළේ මං ගෙදරක 16ක් ඇටේට මගේ අතින් බඩමුට්ටු කරිනවා හාම්පුතා මට බයිනවා. ඒත් හාමුදුරුවනේ මං කවදාවත් කේන්ති ගත්තේ නැහැ. අන්න බලන්නකෝ. ධර්මයේ පුරුදු කරන කෙනාට ගේ යතු ගෑවද මිදුලතු ගෑවද 16ක් වුණාද ඉඳුල් හේදුවද බත් ඉව්වද කියලා ප්‍රශ්නයක් නෑ. පුරුදු කරන්න පුළුවන් නම් එතන ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. දැන් කොහාම් පුතා එහෙ සාමිනි මම මෙහෙ කිව්ව බලන්නෝ. ඒ 16ට පඩිගේ උපහාම් පුතා තාමත් manuss ලෝකේ. නමුත් gedara වැඩ කරපු ඉඳුල් හොදපු 16 පින්නතුණි යන්න දිව්‍ය ලෝකේ. දැන් තේනවද පුරුදු කරනකොට ධර්මයේ පුරුදු කරනවන කෙනෙකුට නම් තනක් නොතනක් නෑ පින්නතුණි පුරුදු කරන්න පුළුවන්. පින්නතේ අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව දීඝනිකායේ සෝන දණ්ඩ සූත්‍ර දේශනාව. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුර වැඩ හිටියේ අංග රට භික්ෂුන් වහන්සේලාත් එක්ක චාරිකාවේ හැසිරෙමින් චම්පා නගරයට බුදුහාමුදුර වැඩම කළා. එහි තියෙන පින්නතුනි ගග්ගරා කියලා පොකුණක්. මේ පොකුණට ගග්ගරා පොකුණ කියලා කියන්නේ ගග්ගරා කියන දේවිය විසින් තමයි මේ පොකුණ පින්නතුනි කරවලා තියෙන්නේ. මේක ලස්සන නෙළුම් විලක්. මේ ගග්ගරා පොකුණ ළඟට බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා දවසක් රැස් වෙච්ච වෙලාවක සඳ පායපු රාත්‍රියක්. මේක දැක්ක වංගී සහාමුදුරුවෝ. වංගී සහාමුදුරුවෝ හරි දක්ෂයි. ගිහි කාලෙත් පින්නතුනි හිටවන කවි හදන්න. මහාන වෙලත් උන්වහන්සේ මේ ශාසනයේ ලස්සන සිද්ධියක් දැක්කොත් පින්නතුනි ගාතාවක් හදනවා. එදා මේ ගග්ගරා පොකුණ ළඟ බුදුහාමුදුරුවෝ සඳ පායපු රාත්‍රියක
භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩ ඉන්නකොට මේ ලස්සන සිද්ධිය දැකලා වංගි සාඳුර එක පාටම කියනවා චන්දෝ යතා විගත වලාහකේ නභේ විරෝචති වීතමලෝ භානුමා එවම්පි අංගි රසතං මහමුනි අතිරෝචසි යසසා සබ්බ ලෝකං චන්දෝ යතා විගත වලාහකේ නභේ වලාකුළු වලින් පහ වෙච්ච අහසේ චන්ද්‍රයා බබලන්නේ යම්සේද මගේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නකොට කීර්තියෙන් යසසින් හැම්පැත්තෙන්න බබලනවා කිව්වා. ඒ ගග්ගරා පොකුණ ළඟට බුදුහාමුදුරුවෝ පින්නතුනි වැඩම කළා. එදා සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයා පසේ නදී කොසල් රජුරුවන් විසින් තමන්ට පරිත්‍යාග වශයෙන් ලැබුණු චම්පා නගරේ බොහෝම හොඳට සම්පත් විඳිමින් පින්නතුනි කාලය ගත කරනවා. කවුද සෝනදණ්ඩ බ්‍රාහ්මණයා? ඒ කාලේ බ්‍රාහ්මණ ගෘහපතියෝ බුදුරජාණන් වහන්සේ ගග්ගරා පොකුණ ළඟට වැඩියයි කියන ආරංචියට බොහෝ දිනෙක පින්නතුනි ගග්ගරා පොකුණ ප්‍රදේශයට යනවා භාගතුන් වහන්සේ බලන්න. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා තමන් ගෙදර උඩුමහලේ එනකොට පින්නතුනි මේ යන විශාල මහ සෙනඟ දැක්කා. දැකලා තමන්ගේ දොරටු පාලකයට කතා කළා අහනවා මේ විශාල ජන සමූහයක් කොහිද මේ යන්නේ? දොරටු පාලකයා කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණය ඒ බුදුරජාන් වහන්සේ බලන්න මිනිස්සු යන්නේ ගග්ගරා පොකුණට. පින්නතුනි මේ වෙලාවේ කිසියම් කටයුත්තකට සෝනදණ්ඩ බ්‍රාහ්මණය මුණ ගැහෙන්න බ්‍රාහ්මණවරු බොහෝ පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ ආපු බ්‍රාහ්මණිය පින්නතුනි සෝනදණ්ඩ බ්‍රාහ්මණයට කියනවා ඔබතුමා යන්න එපා බුදුහාමුදුරු හම්බ වෙන්න. ඒක මදිකමක්. යසස පිරිහෙන්න පුළුවන්, කීර්තිය පිරිහෙන්න පුළුවන්. ශ්‍රමණ බවත් ගෞතමය තමයි ඔබතුමා ගාවට එන්න ඕනේ. ඔබතුමා භාගතුණු ගහස්සේ ගාවට යන්න එපා. නවත්තන්නමයි පින්නතුනි උත්සාහ කළේ. ඊට පස්සේ කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මේ බ්‍රාහ්මණවරුන්ට මතක් කරනවා බ්‍රාහ්මණවරුනි මතක තියාගන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මහා පුදුමාකාර ගුණ සම්පන්න උත්තමයෙක්. එහෙම කියනකොට අනිත් බ්‍රාහ්මණ පිරිස කියනවා සෝනදණ්ඩ මතක තියාගන්න නුඹ නිකං කෙනෙක් නෙවෙයි. ධනයෙන් ආඩ්‍යයි වේද වේදාංග වල පරතරට ගියපු කෙනෙක්. රූප සම්පත්තියේ කිසි අඩුවක් නැහැ. බහ පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙකුට 500ක් ශිෂ්‍ය පිරිසකට ඔබතුමා හොඳට උගන්වන ගුරුවරයෙක්. ඒ විතරක් නෙවෙයි බොහෝ තරුණිය පින්නතුනි සෝනදණ්ඩ බ්‍රාහ්මණයේ ගාවට නම් හොඳට ඉගෙන ගන්න. හොඳ ඇත්තටම හොඳ ගුරුවරයෙක්. අනිත් එක ඔබතුමා වයසයි. ඔබතුමා මහලොයි. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තරුණ වී සිටින්නේ. තරුණ පැවිදි කෙනෙක්. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මගධ රට බිම්බිසාර මහරජුරුවන් විසින් කොසල් රජුරුවන් විසින් පවරා දෙන ලද යම් කිසි තැනක ඔබතුමා ඉන්නේ. ඒ නිසා ඔබතුමා යන්න එපා කිව්වා. පින්නතුනි මේ වෙලාවේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා යම් කිසි කෙනෙක් මේ ගග්ගරා පොකුණට නැත්නම් අපේ මේ නගරයට ආවනම් එතුමා අපිට ආගන්තුකෙක්. ඒ ආගන්තුකයා අපිව බලන්න නෙවෙයි එන්න ඕනේ. අපි ඒ ආගන්තුකයා බලන්න යන්න ඕනේ. මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියන්නේ. නැවතත් මේ බ්‍රාහ්මණරුන්ට කියනවා මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මා වෙත පැමිණෙනවට වඩා මමයි භාගතුන් වහන්සේ ළඟට යන්න සුදුසු. මට හොඳට ඇහුම්කන් දෙන්න.
ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සත්වන කුල පරම්පරාව දක්වා මව්පිය පාර්ශව දෙකින්ම පාරිශුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ඒ ගෞතමයන් වහන්සේගේ කුලය කවදාවත් කිලිටු වෙලා නැහැ. සියලුම ඥාතීන් හැරදමලා පැවිදි වෙච්ච කෙනෙක්. පොළොවෙත් අහසෙත් තිබුණු සම්පත් වල කිසි මඩුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ තරුණ වයසේදීම ගිහි සම්පත් අතහැරලා දාලා සුළු මව ප්‍රජාපති ගෞතමී හඬද්දී සුද්ධෝදන මහරජුරු හඬද්දී කෙස්ටවුල් බාලා කසාවත් හැඳ පැවිදි වෙච්ච කෙනෙක්. ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මනා වූ රූප සම්පත්තියකින් හැබී උත්තමයන් වහන්සේ කෙනෙක්. පුදුමාකාර සීලයක් ගුණයක් උන්වහන්සේගේ තියෙන්නේ. දැන් මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය තමන්ගේ බ්‍රාහ්මණ පිරිස ඉදිරිපිට පින්නතුනි බුදුහාඳුරන් ගුණ කියනවා. දැන් අනිත් බ්‍රාහ්මණය සෝනදණ්ඩට කිව්ව යන්න එපා බුදුහාඳුරු ගාවට. බුදුහාඳුරු තමයි ඔතුමා ගාවට එන්න ඕන කියලා. දැන් මේකෙන්ම තේරෙනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මොනතරම් පින්නතුනි උගත් කෙනෙක්ද කියලා. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණවරුනි, මහා පුදුමාකාර භෝග ඇති කුලයකින් නික්මුණු උත්තමයෙක් බුදුහාමුදුරුවෝ. බුදුවරු කවදාවත් දුප්පත් කුලවල උපදින්නේ නැහැ. දුප්පත් කුලවල ඉපදලා පින්නතුනි බුදු වෙන්නට යන්නෙත් නැහැ. මේකෙන් අදහස් කරන්නේ දුප්පත් අයට බුදු වෙන්න බෑ කියන එක නෙවෙයි. කවදාවත් බෝසත්තුරු දුප්පත් කුලයක උපදින්නේ නැහැ. මොකද දුප්පත් කුලයක ඉපදිලා බුදු වෙන්නට ගියොත් ගිහිල්ලා බුදු වුණොත් පින්නතුනි කවුරුත් ගණන් ගන්නෑ. ඇයි එදාට කියන්නේ මොකුත් නැති නිසා බුදු වෙන්න ගියා. තියෙන පවුලකින් ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණාම කතා කරනවා. සිද්ධාර්ථ කුමාරයාට රම්මේ සුබ කියන මාලිගා තුනක සපත් අතහැලා දාලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? අන්න එතකොට තියෙන මිනිස්සයත් යනව නැති මිනිස්සයත් යනව පින්නතුනි. ඒ නිසා මතක තියාගන්න, තථාගත බුදුවරු කවදාවත් දුප්පත් අඩු කුලයක උපදින්නේ නැහැ පින්නතුනි. එදාට උසස්සයි සම්මත කුලය මොකද්ද? පොහොසත්ගේ මොකද්ද? ඒ තමයි පින්නතුනි උපදින්නේ. ඒ වගේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා, නොයෙක් රාජ්‍ය වලින් බොහෝ දෙනා බුදුහාමුදුරු ගාවට ප්‍රශ්න හදාගෙන එනවා. ප්‍රශ්න විචාරණ වේ සෑම දෙයකටම බුදුහාමුදුරු උත්තර දෙනවා. දෙවිවරු පවා දිවි හිමියෙන් බුදුහාමුදුරු සරණ ගියා. උන්වහන්සේ කීර්ති රාවය මේ දඹදිව පුරාම දැන් පෙතල ගිහිල්ලා ඉවරයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උන්වහන්සේ සිව් පිරිසක් විසින් මේ වෙනකොටත් බොහොමං ලබනවා. කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. සිව් පිරිසක් විසින් මේ වෙනකොටත් පිදුම් ලබනවා. මගධ රටට අධිපති බිම්බිසාර මහරජුරුවොත්, පසේ නදී කොසල් රජුරුවොත්, ඒ ඇත්තන්ගේ ඥාතීන් සෑම දෙනාමත් භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා. පොක්කරසාති බමුණා පවා තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් එක්ක බුදුහාමුදුරුවෝ දිවි හිමියෙන් සරණ ගියා. මේකේ හැම කරුණකින්ම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මා කරා පැමිණීම නෙවෙයි වෙන්න ඕනේ, මමයි භාගතුන් වහන්සේ ගාවට යන්න ඕනේ. මේ චම්පා පුරවරයට ගග්ගරා පොකුණට භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරනවා නම් ඇත්තටම උන්වහන්සේ අපේ අමුත්තෙක් අපි බලන්ට නෙවෙයි යන්න ඕනේ, අපි අපේ ගමට අමුත්තෙක් ආවම බලන්ට යන්න ඕනේ. ලස්සන සිද්ධියක් පින්නතුනේ. මේම කරුණු කියලා සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා, බුදුහාමුදුරුවෝ පිළිමදව මම දන්න ගුණ ඔච්චරයි. එනවනම් එන කෙනෙක් මාත් එක්ක එන්න බුදුහාමුදුරුවෝ බලන්න යන්න. කොහාටද? ගග්ගරා පොකුණට. පින්නතුනේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ කතා වහපු මේ සෙසු සියලු බ්‍රාහ්මණවරු සෝනදණ්ඩ බ්‍රාහ්මණයට කියනවා, සෝනදණ්ඩ නොබ කියන පරිදි එහෙනම්
යොදුන් 100ක් දුර හිටියා සදැහැති කුල පුත්‍රයන් ගමන් වියදම් පවා රැගෙන උනත් යන්න දකින්න යන්න ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සුදුසුයි. ඔව් සුදුසුයි. ඒ සියල්ලම පින්නතුනි ගමනට සූදානම් වුණා. සෝනදන්න බ්‍රාහ්මණයා ඒ සෑම දෙනා සමග පින්නතුනි ගග්ගරා පොකුණට යන්න සූදානම් වුණා. ඒ ගග්ගරා පොකුණ තීරයට යන්නට කලින් පින්නතුනි සෝනදන්න බ්‍රාහ්මණයා කල්පනා කරනවා බැරි වෙලාවත් බුදුහාමුදුරු මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒකට උත්තර දී ගන්න බැරි වුණොත් මගේ පිරිස ඉන්න වෙලාවේ යම්කිසි පිරිහීමක් මට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යම් ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒකට උත්තර දී ගන්න බැරි වුණොත් ඒත් මට ගැරහුම් ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ සැක ඇතිවම තමයි සෝනදන්න බ්‍රාහ්මණයා බුදුහාමුදුරු ගාවට ගියේ. සතුරු සාමීචියේ කතා කළා එකත් පැත්තක වාඩි වෙලා ඉන්නකොට අර සෝනදන්න බ්‍රාහ්මණයාගේ සිතේ තිබුණු දේ බුදුහාමුදුරු දැනගත්තා. මොකද දැනගත්තු දේ මම භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් නොඇසිය යුතු ප්‍රශ්නයක් ඔබ ඇහුවේ කියලා බුදුහාමුදුරු මට කියන්න පුළුවන්. බුදුහාමුදුරු මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මට උත්තර දී ගන්න බැරි වුණොත් එතකොටත් මම පිරිහෙන්න පුළුවන් පිරිසක් මැද්දේ. ඒ බව දැනගත්තු පින්නතුනි බුදුරජාණන් වහන්සේ සෝනදන්න බ්‍රාහ්මණයගෙන් අහනවා සෝනදණ්ඩ අංග කීයක් ඇති කෙනා බමුණෙක් බවට පත් වෙනවද? සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියනවා බුදුහාමුදුරුවනේ අංග 5කින් යුක්ත කෙනා මේ ලෝකේ බ්‍රාහ්මණෙක් බවට පත් වෙනවා. 1. සත්මුතු පරම්පරාව දක්වා දෙමව්පියෝ පාරිශුද්ධත්වයට පිරිසුදු බවට පත් වෙන්න ඕනේ. 2. වේදාංග හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ බ්‍රාහ්මණයෙක් වෙන්න නම්. 3. මනා රූප සම්පත්තියක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. 4. සිල්වත් භව තියෙන්න ඕනේ. 5. නුවණ තියෙන්නට ඕනේ. ස්වාමීනි භාගතුන් වහන්සේ මෙන්න මේ කරුණු පහෙන් යුක්ත කෙනා බ්‍රාහ්මණයෙක් කියලා කියනවා. බුදුහාමුදුරුවෝ අහනවා සෝනදණ්ඩ මේ කරුණු පහෙන් එකක් ඇර අනිත් 4 විතරක් ගත්තොත් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න බැරිද? සෝනදන්න බ්‍රාහ්මණයෙක් කියන බුදුහානේ පුළුවන්. මොකක්ද අතහරින්න පුළුවන්? රූප සම්පත්තියෙන් බුදුහාමුදුරුවනේ මොන ප්‍රයෝජනයක්ද? රූප සම්පත්තිය අතහැරලා ඊතුරු අංග 4 ගත්තත් ඒත් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අහනවා හොඳයි සෝනදණ්ඩ එහෙනම් ඔය අංග 4න් එකක් අයින් කළොත් ඉතුරු වෙන්නේ තව අංග 3යිනේ. ඒ අංග 3න් යුක්ත නම් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්ද? බුදුහානේ පුළුවන්. මොකක්ද අතහරින්නේ? වේදාංග අතහැරියත් බුදුහාමුදුරුවනේ තවත් ඉතිරි අංග 3ක් තියෙනවා. ඒ අංග 3න් යුක්ත නම් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අහනවා ඔය අංග 3න් එකක් හැර අංග 2කින් යුක්ත වුණා නම් සැබෑ බමුණෙක් කියලා කියන්න පුළුවන්ද? සෝනදන්න කියන බුදුහානේ පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ අංග 3න් ජාතිය අතහැරියත් ඉතිරි අංග 2කින් යුක්ත නම් ඇත්තටම බුදුහානේ සැබෑ බමුණෙක් කියලා කියන්න පුළුවන්. ජාතියෙන් බුදුහාමුදුරුවනේ මොන ප්‍රයෝජනයක්ද? සීලය සහ නුවණ කියන මෙන්න මේ දෙක ප්‍රමාණවත් වෙනව බුදුහාමුදුරුවනේ මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් කියන්නේ. හරිම ලස්සනයි පින්නතුනි. බමුණු පිරිස මේ බුදුහාමුදුරුවොත් එක්ක සෝනදණ්ඩ බ්‍රාහ්මණය කතා කරනකොට කියනවා සෝනදණ්ඩේ එසේ කියන්න එපා. නුඹ වර්ණයත් වේදයත් ජාතියත් පහතට දානවා.
ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ මතේ පිහිටා නුඹ කටයුතු කරන්න එපා. නුඹ ජාතියයි වර්ණයයි වේදේ ඔක්කොම පල්ලෙහාට දැම්මා. ඒ වෙලාවේ සෝනදන්න බ්‍රාහ්මණයා තමන්ගේ බ්‍රාහ්මණ පිරිසට කියනවා එහෙම කියන්න එපා. මම වර්ණයේවත් වේදේවත් ජාතියේවත් මං කවදාවත් පහතට දාන්නේ නැහැ, දමන්නෙත් නැහැ. නුඹලාට පේනවද මගේ බෑනා අංගක මානවකයා? මෙතන හිටිය පින්නතුනේ වෙලාවේ. අංගක මානවකයා කියලා කියන්නේ සෝනදන්න බ්‍රාහ්මණයාගේ බෑනා. ඔහු කියනවා මේ අංගක මානවකයාගේ ශරීරය හරීම පැහැපත්. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අර රූප සම්පත්තියෙන් මොහුට සමාන කළ හැකි වෙන කෙනෙක් නැහැ. ඔහු වේදාංග ඉගෙන ගත්තා. සත්පුතු කුල පරම්පරාව දක්වා පිරිසිදු කෙනෙක්, දෙමව්පිය දෙපාර්ශ්වයෙන් පිරිසිදුයි. එහෙත් මොහු ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, බොරු කියන, සුරාපානය කියන මේ වැරදි දේ කරතොත් මොහුගේ රූප සම්පත්තියෙන් හෝ වේදාංග දැනීමෙන් හෝ ජාතියෙන් හෝ කවර ප්‍රයෝජනයක්ද? සීලෙන් හා නුවණින් මේ දෙකින් යුක්ත වේ නම් එපමණකින්ම බ්‍රාහ්මණයෙක් කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. හරිම ලස්සනයි පින්නතුනේ. ඒ කියන්නේ සෝනදන්න බ්‍රාහ්මණය කියන්නේ මොනතරම් කෙනෙක් රූප සම්පත්තියෙන් අග්‍ර වුණත් ඔහු පන්සිල් කඩනව නම් වැඩක් නෑ කිව්වා. පින්නති මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වස් කාලයක් ගත කරන්න යන්න සෝදානම් වුණා කැලෑවට. මෙසේදී පින්නතුන්ට මතකයි. ඒ වෙලාවේ මේ කාරංචුණු අනාථ පිරිතුමා බුදුහාන්ට ගෙන්ගෙන බුදුහානේ වඩින්න එපා. කැලෑවට නම් 3 මාසයකට වඩින්න එපා බුදුහාමුදුරුවනේ. බුදුහාරකෝ කවුරුකුවත් මේ ගමන මම යනවා. මගේ ගමන අතර කරන්න මේ ලෝකේ කාටවත් බෑ. පින්නතුනි අනාථ පින්ඩික සිටුතුමා ගෙදර ගියා. ගෙදර ගිහලා කල්පනා කළා බුදුහාරු නවත්තන්නේ කොහොමද කියලා. මේ කල්පනා කරගෙන මේක දැක්කනේ ගෙදර වැඩ කරන දාසිය. දාසිය මේක දැකලා අනේ පිටුතුමාගෙන් අහනවා සිටුතුමනි දැන් වෙනද බුදුහාමුදුරුවෝ හම්බෙලාම සතුටින් ඉන්නවනේ. දැන් අද මේ දුකින් ඉන්නේ කියලා ඇහුවා. දුක නැද්ද පුන්න බුදුහාමුදුරුවෝ අපිව දාලා යන්න හදන්නේ කිව්වා. මේ පුණා දාසිය කියනවා සිටුතුමනි භාගතුන් වහන්සේ වඩින ගමන මම නතර කළොත් ඔබතුමා මට මොනවද දෙන්නේ? සිටුතුමා කියනවා පුණා නුඹට පුළුවන් නම් බුදුහන් නතර කරන්න අද ඉඳලා මේ ගෙදර දාසිභාවයෙන් ඔබ නිදහස් කරනවා කිව්වා. පුණා සුදු ඇඳගෙන ජේතවනාරාමයට ගියා. ගිහලා බුදුහාන්ට වන්දනා කළා කිව්වා බුදුහාමුදුරුවනේ මා වෙනුවෙන් නවතින්න. බුදුහාමුදුරුවෝ අහනවා පුණා මම නැවතුනොත් ඔබට මොන ලැබෙන්නේ කියලා ඇහුවා. මට මොකුත් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන ඔය නතර කළොත් මම පොරොන්දු වෙනවා බුදුහාන්නේ ඔබ වහන්සේට මම මැරෙනකන් පන්සිල් ලකිනවා කියලා. බුදුහාමුදුරුවෝ සාදු පුණා නුඹ පොරොන්දු වෙනවා නම් මැරෙනකන් පන්සිල් ලකිනවා කියලා මම මගේ ගමන නවත්තන්නම් කිව්වා. අන්න පින්නතුනි. බුදුහාමුදුරුවෝ ගරුකලේ පුන්නට නෙවෙයි. බුදුහාමුදුරුවෝ ගරුකලේ පන්සිල් වලට. රජෙක් සිටුවරයෙක් කැමතිවරයෙක් නෙවෙයි පින්නතුනි මේ ගෙදර වැඩ කරන දාසිය පුණා. දාසියක් පන්සිල් ලකිනවයි කිව්වහම බුදුහාමුදුරුවෝ ගමනත් නතර කළා නම් ඔය ඇත්තන් පෝදා රකින්න අටසිල් දස්සිල්ලට බුදුහාමුදුරුවෝ පින්නතුනි මොනතරම් සාදු කියයිද? ඒ නිසා සෝනදන්න බ්‍රාහ්මණය කියනවා අංගක කියන මගේ බෑන මොනතරම් වේදිගෙන ගත්තා ජාතින් පිසිදුනාද පන්සිල් පද 5 කඩනව නම් ඔහුගේ ජාතියෙන් මොන ප්‍රයෝජනයක්ද කියලා ඇහුවා. ඒ නිසා සීලයත් නුවණත් දෙක තමයි වටින්නේ කිව්වා. බුදුහාමුදුරුවෝ කියනවා මෙකී අංග දෙකෙන් එකකින් යුක්ත වූවා නම් සැබෑ බමුණෙක් කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ සීලයත් නුවණත් කියන මේ දෙකෙන් එකකින් යුක්ත වුණා නම් බුදුහාමුදුරුවෝ අහනවා සෝනදණ්ඩ
බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්ද? සොන්න දන්න බ්‍රාහ්මණයෙක් කියන බුදුහානේ කවදාවත් බෑ. ඇයි? බුදුහාමුදුරුවනේ සීලයත් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පාරිශුද්ධත්වයටපත් වෙනවා. සීලේ ඇතිතන බුදුහාමුදුරුවනේ ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව ඇත්තන බුදුහාමුදුරනේ සීලේ තියෙනවා. සිල්වතාට නුවණත් නුවණැත්තාට සීලයත් නුවණත් ලෝකේ අග්‍රම දේ කියලා බුදුහාමුදුරුවනේ කියනවා. අන්න ඒ වෙලාවේ තමයි පින්නතුනි භාග්‍යවතුන් වහන්සේත් වදාලේ ඔව් සෝන දණ්ඩ බ්‍රාහ්මණයේ සීලයත් ප්‍රඥාවත් ප්‍රඥාවත් සීලයත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසිදු වෙනවා. සීලයේ ඇතිතන ප්‍රඥාවත් ප්‍රඥාව ඇත්තන සීලයත් සිල්වතාට ප්‍රඥාවත් ප්‍රඥාව අතර සීලයක් තියෙනවා. සීල ප්‍රඥා දෙක තමයි ලෝකයේ අග්‍ර. ලස්සනයිනේ පින්නතුනි. සෝන දණ්ඩ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අතින් අතත් පයින් පයත් සෝදන්නාක් මෙන් සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලියත් පිරිසිදු වෙනවා. වම් අත නිසා තමයි දකුණු අත පිරිසිදු කරගන්න පුළුවන්. දකුණු අත නිසා තමයි පින්නතුනි වම් අත පිරිසිදු කරගන්න පුළුවන්. එනම් වම් අතින් තමයි දකුණු අත පිරිසිදු වෙන්නේ. දකුණු අත නිසා තමයි වම් අත පිරිසිදු වෙන්නේ. සෝන දණ්ඩ බ්‍රාහ්මණයා මේ කියන්නේ. සීලෙන් තමයි ප්‍රඥාව පිරිසිදු වෙන්නේ. ප්‍රඥාවෙන් තමයි සීලේ පාරිශුද්ධත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ දකුණු අත පිරිසිදු නම් හිතන්න ඕනේ මගේ දැන් දකුණු අත පිරිසිදුයි. මම කරන්න ඕනේ දකුණු අතින් වම් අත පිරිසිදු කරගන්න ඕනේ. එහෙනම් දැන් හිතන්න ඕනේ මගේ සීලය පිරිසිදුයි. මගේ සීලය පිරිසිදු නම් මම දැන් කරන්න ඕනේ සීලයෙන් ප්‍රඥාව පිරිසිදු කරගන්න ඕනේ. කෙනෙක්ගේ වම් අත පිරිසිදුයි. වම් අත පිරිසිදු නම් පුළුවන් පින්නතුනි වම් අතින් දකුණු අත පිරිසිදු කරගන්න. කෙනෙක්ගේ ප්‍රඥාව පින්නතුනි හරි හොඳයි. දැන් කරන්න ඕනේ යාගේ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. මේ ශාසනයේ එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරපු කෙනෙකුටත් පින්නතුනි උනතරම් ඉඩ තියෙනවා. යමෙක් හරිමග ගිහිල්ලා හරිමග ඉක්මුණාට පස්සේ තේරුම් ගන්න ඕනේ මම දැන් යන්නේ වැරදි පාරක. එහෙම වුණා කියලා එයා වැරදි පාරක් ගියා කියලා සදහට වැරදිකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ ඇත්තට ඒ මගින් මිදිලා ආයත සංවරයේ තුල පිහිලා ධර්මානුකූලව පින්නතුනි එකට පිළියම් කරගන්න පුළුවන්. ධර්මානුකූලව පිළියම් කරගන්න පුළුවන්. අන්නේ ධර්මානුකූලව පිළියම් කරගන්න කෙනෙකුට එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරපු කෙනෙකුටත් මේ ශාසනයේ බොහෝ ඉඩකඩ තියෙනවා. ලස්සනයි පින්නතුනි දැන් මේ කාලේ හරියට අත්හෝදනවනේ. මේ අත්හෝදනකම කමටහනක් කරගන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කියන තමයි භාවනා කරන්න වාඩි වෙනකොට කවදාවත් අප්‍රසිද්ධව භාවනා කරන්න වාඩි වෙන්න එපා. ඒක බාධාවක්. නිතර නිතර පාස ඕදන්න ඕනේ. ඒ පාස ඕදනකොට පින්නතුනේ ඇඟේ දැවිල්ල අඩු වෙනවා. ඇඟේ දැවිල්ල අඩු වෙනකොට ඇඟ නිවෙනවා. ඇඟ නිවෙනකොට භාවනා කරන්න වාඩි වුණාම හිතත් ඉක්මනටම නිවන්න පුළුවන්. මේක අදහස් කරන්නේ පින්නතුනේ මේ කකුල් දෙකේ හේතු තරමට මේ හිත එකඟ වෙනවා කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ කකුල් දෙක අපරිසිදුව තියාගෙන භාවනා කරන වාඩිනුත් මේ කකුල් දෙකට දාඩි කොට ගඳ ගහනවා. කුණුනේ. ඒක බාධාවක් වෙනවා. බුදුහාඳුරුවෝ මලසිරුරක් දිහා බලාගෙන භාවනා කරන භික්ෂුවකටත් කිව්වේ හුලං හමන දිශාවට වාඩි වෙන්න එපා. මොකද මලමිනිය ගඳ එනවා. ඒ ගඳ බාධාවක්. මනමිලියක් ළඟ වාඩි වෙනව නම් භාවනා කරන් ළඟින් වාඩි වෙන්නත් එපා. දුරින් වාඩි වෙන්නත් එපා. ඒ මලමිනිය පේන තෙක්මානක Tamante අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් තැනක වාඩි වෙන්න. ඒ මලමිනියත් එක්ක හුලඟක් එනවනේ හුලඟ හමන තැනට වාඩි වෙන්න එපා. මොකද ගඳ එනවා මලමිනියේ. අහක දාන මලසිරුඩකින් මේ ලෝකේ වැඩ ගන්න කිව්ව එකම සාට්ටුන් වහන්සේ බුදුහාමුදුරුවෝ.
බුද්ධ කාලේ භික්ෂුන් වහන්සේලා පැත්තකට දා මලසිරුරක් දිහා බලාගෙන ධර්මය අවබෝධ කරගත්තා. නිකන් ඉන්න වෙලාවට තමන්ගේ කය දෙස ඇතුළාන්තයේ හොඳට බලන්න. කේසාංශයට පාදාන්තයේ දක්වා. මේක ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලිය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ආයි කවදාවත් පින්නතුනි භවයක් හදන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. අපි දැකලා තියෙන අනුන්ගේනේ. අනුන්ගේ ශරීරයක් දෙකට පළලා ඇතුළ දැකලා තියෙනවා අපි. විහාරයක චිත්‍රයක හෝ වේවා මොකක් හරි වීඩියෝ මොකක් හරි එකව දැකලා තියෙනවනේ. නමුත් ඒ දැකලා තියෙන අනුන්ගේ. අපිට ඒක දකිනකොට අප්‍රියාවක් ඇති වෙනව නම් ඒ කියන්නේ අසුභ භාවනා කරනකොට කෙනෙකුට අප්‍රියාවක් ඇති වෙනව නම් වඩලා තියෙන අසුභ සංඥා නෙවෙයි පින්නතුනේ සුභ සංඥාව. වැඩක් නැහැ එකෙන්. අප්‍රියාවක් ඇති වෙන විදියක් නැහැ නේ පින්නතුනේ මේ යථා ස්වභාවයේ දකින්නනේ පින්නතුනේ එතන නැත්ත උත්සාහවන්ත වෙන්නේ. එහෙම යථා ස්වභාවයේ දකින්න යනකොට අප්‍රියාවක් ඇති වෙන කොහෙත්ම හේතුවක් නැහැ. ඒ නිසා බුදුහාමුදුර වදාලා ඒ සීලය කුමක්ද? ඒ ප්‍රඥාව කුමක්ද කියලා අහුවාම සෝන දණ්ඩ කියන බුදුහාමුදුරුවනේ මම දන්නේ මෙච්චරයි. මෙහි සීලය කුමක්ද ප්‍රඥාව කුමක්ද බුදුහාන්නේ මම දන්නේ නැහැ. බුදුහාන්නේ අපිට ඒක පැහැදිලි කරලා දෙන්න. එලා බුදුහාමුදුරුව මතක් කළා පින්නතුනි සීලය කියන්නේ මතක තියාගන්න පුජ්‍යලයක් නිෂ්ක්‍රීය භාවයට පත් රකින්න සීලය කවදාවත් සීලය නෙවෙයි. නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුළ කවදාවත් සීලය දකින්න බෑ. පුජ්‍යලයක් සක්‍රීය වෙනකොටයි සීලය පින්නතුන දකින්න පුළුවන්කම තියෙන ඕනම කෙනෙක්ගේ. අපි කවුරුත් ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්න පිරිසක් දකිනවා. ඒක දකිනකොට අපිට හිතෙනවා අන්න සිල්වත් වූ, අන්න ගුණවත් වූ, අන්න මිනිස්සු භාවනා කරනවා, බණහනවා, අන්න එපමණකින් ඒ ඇත්තන්ගේ වාඩි වෙලා හිටිය කළ සිල් මනින්න පුළුවන්ද? කවදාවත් බෑ. මොකද ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නකම් විතරක් ඒ ඇත්ත හොඳයි. එතනින් නැකෙట్లా සමාජයත් එක්ක වැඩ කරනකොට තමයි ඒ ඇත්තන්ගේ දුර්ලභකම් ඔක්කොම මතුවෙන්නේ. අන්න ඒ දුර්ලභකම් මතුවෙන්නේ යම් තැනක දෙතන තමයි පින්නතුනේ තියෙන්න ඕනේ සීලය. පින්නතුනි සෝනදණ්ඩ බ්‍රාහ්මණය මේ දේශනාවට අතිශයින් පැහැදිලා බුදුහාන්ට ආරාධනා කළා. බුදුහාන්නේ හෙට මගේ ගෙදර දාන්නට වඩින්න කිව්වා. බුදුහාරු දාන්නට වැඩියා. දන් වළඳ අවසන් වුණාට පස්සේ පින්නතුනි මිටි ආසනයක් අරගෙන සෝනදණ්ඩ බ්‍රාහ්මණය එතන වාඩි වුණා බුදුහාඳුරු ගාවේ. වාඩි වෙච්ච වෙලාවේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා බුදුරජාන් වහන්සේ පිරිස් මැදදී ඔබ වහන්සේ දැක මා නැගිට සිටියොත් මුණුබරක පමණට වයසින් අඩු කෙනෙකු දැක අස්නෙන් නැගිටිනවා කියලා මේ බමුණු පිරිස බුදුහාන්නේ මට ගරහන්න පුළුවන්. ගැරහුම් ලැබපු තැනැත්තාගේ බුදුහාමුදුරුවනේ යසස පිරිහෙනවා, ධනහානිය ඇති වෙනවා. අපට ධන සම්පත් යසස නිසාමයි බුදුහාන්නේ ලැබෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවනේ පිරිසක් මැද්දේදී ඔබ වහන්සේ දැකලා මම ආසනයෙන් නැගිට්ටේ නැති වුණොත් දොහොත් මුදුන් තබා වන්දනා කරනවා. එයින් මාසනෙන් නැගී සිටියාසේ බුදුහාන්නේ සලකා ගන්නසේක්වා. ලස්සනයි පින්නතුනේ. දැන් මොහු බ්‍රාහ්මණයෙක්නේ. ඒ නිසා පිරිසක් මැද්දේදී බුදුහාන්නේ මට නැගිටින්න බැරි වේවි. නමුත් දොහොත් මුදුන් දීලා වැන්දොත් ඔබ වහන්සේ නැගිටලා වන්දනා කළා කියලා ඔබ වහන්සේ සලකන්නේ. බුදුහාමුදුරනේ පිරිස මැද්දේදී ඔබ වහන්සේ දැක මගේ හිස්වැලුම මං ඉවත් කරනවා. එයින් මා හිසනම ඔබ වහන්සේට වැඳ බව බුදුහාන්නේ සලකා ගන්න. බුදුහාන්නේ යානෙන් යනකොට මම ඔබ වහන්සේ දැකලා මම යානෙන් බැස්සොත් මගේ බමුණු පිරිස මට ගරහන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ යම් තැනකදී මම යානෙන් යනකොට කෙවිත උඩට ඔසවනවා. ඒ සලකුණෙන් බුදුහාමුදුරනේ දැනගන්න මම යානෙන් බහැලා ඔබ වහන්සේට ගරු කළ බව.
බණ පිණිදු වන්දනා කරන විදිය. දැන් මෙයාට බ්‍රාහ්මණත්වයේ රැක ගන්නත් ඕනේ. භාගතුන් වහන්සේ කරු කරන්නත් ඕනේ. බුදුහාන්ට කියනවා මම වාහනයෙන් යනකොට බුදුහාන්නේ ඔබ වහන්සේ දැකලා නැගිටින්නේ නැහැ. නමුත් බුදුහාන්නේ මම යම් වෙලාවක කෙවිත ඉස්සුවොත් එදාට දැනගන්න බුදුහාන්නේ මම ඔබ වහන්සේට වන්දනා කළා කියලා. බුදුහාන්නේ පිරිස මැද්දේදී මම මගේ හිස් වෙලුම මං ගලවලා අයින් කරනවා. ඒකෙන් ඔබ වහන්සේ තේරුම් ගන්න බුදුහාන්නේ මම හිස නම ඔබ වහන්සේට ආචාර කළා කියලා. ගෞරව කළා කියලා. භාගතුන් වහන්සේ මේ සියල්ල අහන් ඉඳලා දෙලව දියුණුව පිණිස සෝන දණ්ඩ බ්‍රාහ්මණයට කරුණ කියලා දේශනාව අවසන් කළා. මේ තමයි පින්නතුනි සෝන දණ්ඩ සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ දීඝනිකායේ පළවෙනි කොට සීලක්ඛන්ධ වග්ගයේ. බ්‍රාහ්මණයෙක් භවට පත් වෙන්නේ කෙසේද? බ්‍රාහ්මණයෙක් භවට පත් වෙන්න අංග කීයක් ඕනද? 5ක් ඕන කිව්වා. ඒ 5 බුදුහාමුදුරු අංග 2ට අඩු කළා. ඒ දෙක මොකද්ද? සීලයත් නුවණත් දෙකම තියෙනව නම් එතනත් ඇත්තටම බ්‍රාහ්මණයෙක් කිව්වා. රූප සම්පත්තිය මොනතරම් අග්‍ර වුණත් වැඩක් නැහැ කිව්වා. පන්සිල් කඩන මිනිහෙක් නම්. ශ්‍රද්ධාවන්තයාගෙන් පන්සිල් ලකින මිනිසයාගෙන් මේ ලෝකෙ පින්නතුනි කාටවත් කරදරයක් නැහැ. හරියට හතරමං හන්දියක් තැමද තියෙන දෙවන්ත නුග ගහක් හැන්දෑවට හතර පැත්තෙන් එන පක්ෂීන් ළඟින්න පිහිට වන්නාසේ ශ්‍රද්ධාවන්තයා මේ ලෝකේ කාටත් පින්නතුනි පිහිට වෙනවා. පන්සිල් ලකින කෙනා මේ ලෝකෙ පින්නතුනි කාටත් පිහිට වෙනවා. ඔහුගෙන් කාටවත් කරදරයක් නැහැ. ඒ නිසා මේ ඉගෙනගත්තු සෝන දණ්ඩ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් වූ අමාමහ නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ ලුණුවිල කිරිමැටියාන පාර ජයමාවත ඉදිරිපිට ලිපිනේ පදිංචි දූදරු පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් දරුවෝ මේ පින්කමේ දායකත්වයේ භාරගෙන කටයුතු කළා. 2021 නොවැම්බර් මාස 23 වන දින තම 92 වෙනි උපන්දිනයේ යෙදෙන ලුණුවිල පහළවත්තේ පදිංචි හෙට්ටිආරච්චිගේ ලීලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ලීලාවතී මෞතුමියට කායික මානසික සුවතාවය ලැබේවා. පින්කම් සිද්ධ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. සුබ උපන්දිනයකට මෑණියන්ට තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා. දෙවියන්ගේ රැකවරණයක් ලැබේවා. අපේ ලීලාවතී මෑණියෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මීට වසර 27කට පෙර පරලොව සැපත් වූ උඩුගම්පොළගේ ලියෝන් පෙනාන්දු පියාණන්ට සහ අබේදාස උඩුගම්පොළ, ඥානසිරි උඩුගම්පොළ, බන්දුල සේනානායක සොහොයුරන්ටත් මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනාම වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ලීලාවතී මෑණියන් නිරතුරුවම රැකබලා ගන්න දියණිය ජයවති උඩුගම්පොළ මෙනවිය සහ මුණුබුරාවන කාංචන රංග කුමාර මහත්මයාටත් අනේ දෙපළ නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. මේ මෑණියන් තව තවත් හොඳින් බලා ගන්න උපස්ථාන කරන්න. ඒ දෙපළටම කායික මානසික සුවතාවයක් ලැබේවා, දෙවියන්ගේ රැකවරණයක් ලැබේවා. ඒ දෙදෙනාත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සිතුම් පැතුම් ධාර්මික බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවා. සියලු ශාන්තියත් උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ ආબોධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ද්වේෂක්ඛයෝ නිබ්බානං